right. එතකොට පුතාලගේ හත්වෙනි පාඩම විදිහට information systems තොරතුරු පද්ධති කියන පාඩම අඳුනලා දීලා තියෙනවා. මේ පාඩම මුල ඉඳන්ම කතා කරොත් ඕගලන් ඉගෙන ගත්ත පළවෙනිම පාඩමේ ඉඳන්ම data input කරලා process කරලා මේ information ගන්න කියන ඒ කතන්දරෙත් සම්බන්ධ කරගෙන මුල ඉඳන්ම ඕනෙම කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන් පාඩමක් මේක. එතකොට මෙතෙන්දී කලින් මම 2022 කියලා කලබල වෙන්න එපා. ඔයාලට පුළුවන් 2022 අයට ගැලපෙන්නම තමයි මම මේක කරන්නේ. 21 අයට කොහොමත් මේක මේ කාලේ තමයි අපි කර හිටියේ මේ පාඩම. ඒකින්ද පුතාලට මේක අද ඉඳන් එක දිගටම මේ පාඩමට සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට අපි මෙතනදී මුලින්ම සිස්ටම් concept එක identify කරගන්න ඕනේ. මොකද්ද සිස්ටම් එකක් කියන්නේ කියලා තේරුම් ගන්න ඕනේ. අපිට පුළුවන් මෙහෙම කරන්න. අපි මුලින්ම සිස්ටම් එක කියන්නේ මොකක්ද කියන එක මුලින්ම ගමු අදහස. ඊට පස්සේ අපි සිස්ටම් ඩෙෆිනිෂන් එක හදාගමු. සිස්ටම් එකක් කියන්නේ බයිසිකලයක් කියලා හිතුවොත් right මම බයිසිකලේ සිස්ටම් එකක් කියලා පුතාලට කිව්වොත් එහෙනම් මොනවද මේකේ තියෙන කොටස් වලින් අපිට අඳුන ගන්න පුළුවන් අපි කියන්න පුළුවන් බයිසිකලේ කොටස් වලින් හැදිලා තියෙනවා ඒවා එකිනෙක අන්තර් ක්‍රියා කරනවා ඒ වගේම මේකේ අරමුණක් තියෙනවා ඉෂ්ට කරගන්න right මේකෙන් අපිට අරමුණක් ඉටු කරගන්න පුළුවන් right අපි ආයේ ඉංග්‍රීසි මීඩියම් එකත් එක්ක කතා කරමු here you have set of components what are the components you can have frame wheels, brake, handle, pedal, seat නේද? තව ගොඩක් තියෙනවා. right? මේ frame එක ගන්න පුළුවන්, මේ wheels ගන්න පුළුවන්, handle, pedal, seat එක මේකේ bell එකක් තියෙනවා නම් ඒ bell එක මේකේ basket එකකුත් තියෙනවා. right? එහෙනම් මේ set of components සංඝටක වලින් හැදිලා තියෙන්නේ. ඊළඟට ඒවා මේ අපිට මේ බයිසිකලේ පදවන්නෙකුත් ඉන්නවා මේක හරියටම බයිසිකලේ අපිට මේකේ අරමුණ ඉටු කරගන්න නම් පදවන්නෙකුත් ඉන්නවා. ඉතින් පදවන්නගේ බලය ලබා දීලා අපිට පුළුවන් මේ සියලු කොටස් එකිනෙක ක්‍රියා කරලා මේ බයිසිකලේ අපේ අරමුණ ඉෂ්ට කරගන්න. මොනවාද අරමුණ? එක තැනක ඉඳන් තව තැනකට ගමන් කරන්න පුළුවන්. right? එහෙනම් අපිට කියන්න පුළුවන් collection of set of components. ඒකට දාන collection of components work together. right mean that working together to achieve some common objective එහෙම නැත්නම් task කියන්න පුළුවන් goal කියන්න පුළුවන් right අපිට මේ points තුනෙන් මතක තියාගන්න පුළුවන් නම් ගොඩාක් ලේසි set of components සංඝටක තියෙන්න ඕන ඒවා එකිනෙකට ක්‍රියා කරන්න ඕන ඒ වගේම කිසියම් අරමුණක් ඉෂ්ට කරගන්න ඕන එහෙනම් අපි system කියන එකේ definition එක මේ points තුන හරහා ඉගෙන ගන්න පුළුවන් තේරුණාද? එහෙනම් පුතාලට පුළුවන් සිස්ටම් කියලා ලියලා මාතෘකාව මෙන්න මේ ඩෙෆිනිෂන් එක කොටු කරලා ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ පුංචි බයිසිකලයක් අඳින්න අමාරු නෑ අඳින්න. ඔයාලට පුළුවන් මේ වගේ මෙහෙම රෝද දෙකක් දාලා ෆ්‍රේම් එකක් දාලා ඔහොම දැන් නෝට්බුක් එක ලස්සන කරගන්න පුළුවන් නේ මෙහෙම කරලා දාලා ඔය විදිහට බයිසිකලේ ඇඳ ගන්න. ඊට පස්සේ ඔයා දාන්න set of components. So what are the components? Handle, pedal, seat, frame, wheels නේද? රෝද ඒවා තියෙනවා. working together කියන එකට ඔයාලට කියන්න පුළුවන් after giving the human power the human මෙතන ඉන්නවනේ එයාගේ power එක දුන්නාට පස්සේ මේ සියලු කොටස් එකිනෙක ක්‍රියා කරනවා කියන එක තමයි වැදගත් වෙන්නේ. එතකොට මෙතන අපිට අවශ්‍ය වෙන්නේ මෙයාගේ බලය ලබා දීලා සියලු කොටස් කොහොමද ක්‍රියා කරන්න කියලා පුතාලට අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට කියන්න පුළුවන් මේ සියලු කොටස් එකිනෙක ක්‍රියා කරලා අපේ අරමුණ ඉෂ්ට කර ගන්නවා. එතකොට මේ බයිසිකලේ අරමුණ නම් එක තැනක ඉඳන් තව තැනකට යන්න. එතකොට postmanට බයිසිකලේ අරමුණ නම් to distribute letters. right? ඒ වගේම fisherman bicycle එකකින් ගිහිල්ලා මේ මාළු බෙදා හරිනවා නම් එයාට පුළුවන් distribute නැත්නම් sell fish. right? එතකොට ඒ වගේ exercise bicycle එකක නම් තවත් අරමුණක් තියෙනවා අපිට පුළුවන් healthy වෙන්න. ඒ වගේ කියන්න පුළුවන්.
දැන් පුතාලට තේරෙන්න ඕනේ මොනම හරි සිස්ටම් එකක් දුන්නාම අපි ඒ සිස්ටම් එක විග්‍රහ කරනකොට අපි පාවිච්චි කරනවා points තුනක්. number 1 set of components විස්තර කරනවා. ඒ කියන්නේ සංඝටක වලින් හැදිලා තියෙන්න ඕනේ. ඒවා අන්තර්ක්‍රියා කරන්න ඕන. ඒකෙන් කිසියම් අරමුණක් ඉෂ්ට කරගන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙනම් අපි ඉංග්‍රීසි මීඩියම් දරුවෝ මේක ලියන්න මං කාලේ දෙනවා. එතකන් සිංහල මීඩියම් දරුවෝ මෙන්න මේ වාක්‍ය ලියා ගන්න සිස්ටම් වෙනුමට. පද්ධතියක් යනු ඒකායන අරමුණක් ඉටු කර ගැනීම සඳහා එතකොට මේ අරමුණ කියන එක කියවෙනවා ඒකායන අරමුණක් ඉටු කර ගැනීම සඳහා අන්තර් ක්‍රියාකාරීත්වයෙන් යුක්ත අන්න එතකොට කියවෙනවා work together කියන එක අන්තර් ක්‍රියාකාරයෙන් යුක්ත සංඝටක නැත්නම් සම්පත් කියන්න පුළුවන් සංඝටක කියන්න පුළුවන් සංඝටක සමූහයක එකතුවයි. දැන් මේ පද්ධතිවල මම මෙහෙම ගන්නම් මේ පද්ධතියක් කියලා මෙහෙම ගත්තොත් පුතාලා මේ පද්ධතියේ හැදිලා තියෙනවා මේ විදිහට උපපද්ධති වලින් සමන්විත වෙනවා. බයිසිකලේ උනත් ගත්තහම රෝදේ කියන එක ගත්තහම රෝදේ තවත් උපපද්ධතියක්. ඒක හැදිලා තියෙනවා ස්පෝක්. අර පොඩි කූරු වලට කියන්නේ ස්පෝක්ස් කියලානේ. බෝල බෙයා තියෙනවනේ. බෝල ටිකක් තියෙනවා උඹට වටේට. ඒ වගේම ෆ්‍රේම් එකක් තියෙනවා. ටයර් එකක් තියෙනවා. ඒක උපපද්ධතියක්. මේකට කියනවා සබ් සිස්ටම් කියලා. මොකද පුතේ? සබ් සිස්ටම් කියලා කියන මම මෙතන ලියන්නම්. අපිට මේ ඩයග්‍රෑම් එක ඇඳ ගන්න පුළුවන් මෙතන සබ් සිස්ටම් උපපද්ධතියක් තේරුණාද? එහෙනම් ඒ උපපද්ධතියක් රයිට්. ඒ කියන්නේ මෙතන මම ලියනවා ඒක උපපද්ධතියක් රයිට්. ඊට පස්සේ මේකට කියනවා පද්ධතියේ සීමාව කියලා. පද්ධති බවුන්ඩරි එකක් තියෙනවා. පද්ධතියට සීමාවක් තියෙනවා. එහෙනම් අපිට මෙතන දාගන්න පුළුවන් සිස්ටම් බවුන්ඩරි කියලා දාගන්න පුළුවන්. ඒ කියන්නේ මම මෙතනින් ඊතලේ දාන්න මෙන්න මේකට දාගන්න පද්ධතියේ සීමාව. අපිට පද්ධතියේ සීමාව නැත්නම් වසම කියලා කියන්න පුළුවන්. මේක ඇත්තටම මේකෙන් කරන්නේ පුතේ ඔයාට පද්ධතිය සහ පද්ධතියේ බාහිර පරිසරයෙන් වෙන් කළ අඳුන ගන්න තමයි මේ සිස්ටම් system boundary එක තියෙන්නේ. right. ඒතර ඔයා මේක ලියා ගන්න system boundary and system subsystems. so subsystems මේ තියෙන subsystems කීපයක් A B C කියලා දාගන්න පුළුවන්. වඩ මෙතනට A කියලා දාන්න පුළුවන්. මෙතෙන්ට දාන්න පුළුවන් B කියලා. මෙතෙන්ට දාන්න පුළුවන් C කියලා. right. ඔය ඩයග්‍රෑම් ඔය පින්තූරේ නැත්තම් සැටර්ඩේ ක්ලාස් එකේ මේක දුන්නේ නෑ මම. ඒක ඇඳ ගන්න පුළුවන්. ABC සබ් සිස්ටම් තමයි මේ ABC කියන්නේ. එතකොට මේ සිස්ටම් බවුන්ඩරි එක තමයි මේ කියන්නේ. එහෙනම් අපි මෙතන ලියාගමු සිංහල මීඩියමයි උපපද්ධති කියලා ලියලා අපි මෙතන ලියමු මොකද්ද? උපපද්ධතියක් කියන්නේ මොකක්ද කියලා අපි ලියමු. ඒ වගේම සිස්ටම් බවුන්ඩරි එකක් කියන්නේ මොකක්ද කියලා ලියමු. right? මම ඒක ස්ලයිඩ් එකෙන් ඔයාලට පෙන්නන්නම්. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන්. දැනට අපි මේක පොතේ ඇඳ ගන්න. එතකොට අයිඩියා එකක් ගන්න පුළුවන්. right. දැන් ඊළඟට මම කරන්න හදන්නේ මෙන්න මේ වගේ වැඩක්. හරි. දැන් පුතාලා බලන්න. right. මම ඊළඟට පෙන්නන්න හදන්නේ question එකක්. අපි මේ question එක දැන් කරන්න ඕනේ. ඒ තමයි 2012 අහලා තියෙනවා ප්‍රශ්නයක්. මොකද provide suitable definition for system. එහෙනම් system එකට අදාළ නිර්වචනය කරන්න ඕනේ system එක හඳුන්වා දෙන්න. ඒ වගේම කියනවා using the definition suggests in A above show the mobile phone is a system. එහෙනම් ජංගම දුරකථනය කියන්නේ පද්ධතියක් කියන එක පෙන්වන්න කියලා කියනවා.
හරි මම දැන් ඔයගලන්ට අවස්ථාව දෙනවා අත උස්සන්න. ඔයා කැමති කෙනෙක් අත උස්සන්න පුළුවන්. කළා මුලින්ම මට මෙන්න මේ සිස්ටම් කියන එකේ ඩෙෆිනිෂන් එක මතකයෙන් කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් අත උස්සන්න බලන්න. very good කියන්න පුතේ. දේවී එකේ දුව නේද මේ? හරි. කියන්න පුතාට මම අන්මියුට් කරලා දෙනවා. කියන්න බලන්න. right on රවිෂ්ක ලියලත් ඉවරයි. A collection of interrelated components that work together to perform a task. very good right ඒත් එක්කම රවිෂ්ක පුතා ලියලා තියෙනවා රවින් පුතාත් අත උස්සලා තියෙනවා එතකොට set of components work together to perform task දැන් මෙන්න මේ definition එක අරගෙන දැන් ඔයාගේ points තුන ලස්සනට කියවුණා set of components කතාව කියවුණා work together කියන එක කියවුණා ඒ වගේම perform task කියලා කියවුණා එහෙනම් අපි මේ mobile phone එකට ඒ points වලට එක ගැලපෙන්න ලියන්න ඕනේ එහෙනම් what are the components for this mobile phone mobile එකේ components එක දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න බලන්න communication yes that is a task objective එක තමයි දුව මුලින්ම කිව්වේ communication very good මං අහන්නේ components ටික කියන්නේ සංඝටක ටික හැදිලා තියෙන්නේ මොනවයින්ද see battery display speaker very good right ඔන්න මම පෙන්නනවා මෙන්න මේ වයින් හැදිලා තියෙන්නේ speaker antenna display unit keyboard දැන් අලුත් ඒවා නම් keyboard මේ keyboard නැතත් touch screen එක ගන්න පුළුවන් නේද right so battery is also there motherboard or circuit board sim එකක් තියෙනවා right ඔයා කැමති ප්‍රමාණයක් ලියන්න පුළුවන් so what about the objective දුවේ කිව්වා ඒ තමයි perform task එක මොකක්ද යාගේ objective එක තමයි communication sannivedana කියලා ලියන්න ඕනේ එහෙනම් ලස්සනට උත්තරේ ඕනේ මට sannivedana කියලා කියන්න ඕනේ ඊළඟට අර work together කියලා කියන්නේ කොහොමද after giving the battery power all these parts will work together that's all අපිට අවශ්‍ය නැහැ කොහොමද වැඩ කරන්නේ මුලින්ම සිග්නල් එක යන්නේ කොහාටද ඒවා අවශ්‍ය නැහැ නමුත් අපිට කියන්න පුළුවන් yes it's all these parts will work together සියලු සංඝටක බැටරියේ බලය ලබා දුන්නාට පස්සේ ක්‍රියා කරයි කියලා කියන්න පුළුවන් right එහෙනම් සාර්ථක උත්තරයක් දුන්නා දැන් මම ඊට පස්සේ ඔයගලගේ පොතේ දැන් රවිෂ්ක පුතා පොත අප්ලෝඩ් කරයි ඔයගලගේ Google Classroom එකට මම දුන්න මෙන්න මේ වගේ ඇක්ටිවිටි එකක් මම මේ විදිහට columns ගත්තා system කියලා පළවෙනි එකේ ලිව්වා system name right ඊට පස්සේ මම ලිව්වා components සංඝටක ටික ගැන ලිව්වා right components ඊළඟට මම ලිව්වා objective එක task එක අරමුණ ඊට පස්සේ ලිව්වා work together කියන එක work together right එක ලියමුකෝ right ඊට පස්සේ මම මේක මෙන්න මේ විදිහට පෙන්නුවා පෙන්නලා ඉවර වෙලා මම දුන්න system පළවෙනි එක විදිහට computer එක. එතන ලියා ගන්න computer is a system නම් මොනවාද එයාගේ components keyboard motherboard mouse monitor එහෙම ලියන්න පුළුවන්. එයාගේ task එක මොකද්ද? ඔයා ඒක දන්නම දෙයක්. මොකද්ද එයාගේ task එක? එයාගේ task එක තමයි data මොනවා කරනවද? information කරන්නේ එයා තමයි අපේ grade අපි පළවෙනිම unit එකේදී කතා කරේ data information කරනවා කියලා තමයි. ඔක්කොම parts වැඩ කරන හැටි කොහොමද කියලා අහුවම ඔයාලට කියන්න පුළුවන් after giving the power all these parts will work. එතකොට power ගිහිල්ලා කොහොමද process වෙන්නේ ඒව අවශ්‍ය නැහැ. ඊළඟට මම කිව්වා ඊළඟ පළවෙනි එක computer එක PC ඊළඟට මම දෙන්නම් දෙවෙනි එක විදිහට fan එක fan is a system right
ෆෑන් එකේ මොනවාද කම්පෝනන්ට්ස් ඔයාලට කියන්න පුළුවන් මෝටර එකක් තියෙනවා කරන්ට් එක තියෙනවා නේද ඒ වගේ ගන්න පුළුවන්. ඒතර පුතාලා ඒ කොටස් ටික හිමින් ලියන්න ලියලා මම දෙන මේ හෝම්වර්ක් එක කරන්න ඕනේ. right මුලින්ම ඔන්න මගෙන් තව ප්‍රශ්නයක් ඇහුවා දුවෙක් ඊට කලින් ස්ලයිඩ් එකට යන්න පුළුවන්ද කියලා. ඔව් පුතේ මම යන්නම්. දැන් මේක ඔෆ් කරලා මම යන්නම්. ඔයාලට දැන් වැඩ ටික මුලින් ලියා ගන්න. කොලම් 4ක් මේ පොතේ ඇඳ ගන්න. එකක් තමයි සිස්ටම් එක, අනික එක තමයි එකේ තියෙන කම්පෝනන්ට්ස් ටික, ටාස්ක් එක නැත්නම් ඔබ්ජෙක්ටිව් එක, how it's work together කියන එක. ඊට පස්සේ මම ඇක්ටිවිටීස් දෙනවා. එක තමයි බයිසිකල් එක ඔයාලට පුළුවන් ලියන්න, PC එක ලියන්න පුළුවන්, ෆෑන් එක ලියන්න පුළුවන්. මම තව දුන්නා සැටර්ඩේ ක්ලාස් එකේ පුතේ මොබයිල් ෆෝන් එකත් ඔයාලට දැන් ක්වෙස්චන් එකේම තියෙනද දාන්න පුළුවන්. ඒ වගේම ෆ්‍රිජ් එක, රෙෆ්‍රිජරේටර්, ශීතකරණයේ අරමුණ තමයි ආහාර සුරක්ෂා කිරීම, ආරක්ෂා කිරීම. එතකොට ඒකේ කම්පෝනන්ට්ස් විදිහට ඔයාලට විදුලිය ගන්න පුළුවන්, රැක්ස් ගන්න පුළුවන්. එතකොට ඔයාලට ඒකේ කම්ප්‍රෙසර් එකක් තියෙනවා, ඒක ගැන කියන්න පුළුවන්. එතකොට ඔයාලට මේ දොරක් තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් ඔයාලට කියන්න පුළුවන්. right. හරි. දැන් අපි යමු බලන්න ඊළඟ ස්ලයිඩ් එක. ඔයා කිව්වා මට කලින් ස්ලයිඩ් එකට පෙන්නන්න. මේක තමයි 2012 පුතා පේපර් එක මම ඕනම් මේ ස්ලයිඩ් එක මම අප්ලෝඩ් කරනවා පුතේ 2012 A level මේ ස්ට්‍රක්චර්ඩ් and essay ඔයාලට ඉඩක් දීලා තියෙනවා ලියන්න. ඒ ටිකේ තමයි මේක ලියන්න වෙන්නේ. එතකොට මම මේක ක්ලියර් කරන්නම්. දැන් ඔයාලට පේනවා මෙන්න මේක තමයි ප්‍රශ්නය දීලා තියෙන්නේ. right. එතකොට අවුරුද්ද ලියාගෙන මේ ප්‍රශ්නෙට පිළිතුරු ලියන්නයි ඕනේ. හරි මම පුංචි වෙලාවක් දෙන්නම්. ඔයගලන්ට පුළුවන් ප්‍රශ්නේ ලියා ගන්න සහ ඒකට උත්තරේ ලියන්න. දැන් පිළිවෙලට පොතේ පිටුවල මේවා ලියවිලා තියෙනවානේ. මුලින්ම සිස්ටම් ඩෙෆිනිෂන් එක, ඊට පස්සේ බයිසිකලේ ඇඳලා එක විස්තර කරන්න ඕනේ. සබ් සිස්ටම් ටික පෙන්වන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් අර වගුව අඳින්න. වගුව ඇඳට පස්සේ මේ ප්‍රශ්නේ කරාට කමක් නැහැ. ඊළඟට අපි යමුද අන්න එහෙම මට කියන්න කලින් ස්ලයිඩ් එකට යන්න එහෙම කියලා කියන්න. මම chat window එක අරිනවා. මට පේනවා chat window එක. ඒකින්ද පුතාලා එහෙම කියන්න. ඒක මට හොඳයි. එතකොට අපි ඉන්ටරැක්ටිව් වෙලා වැඩ කරන්න පුළුවන්. පුතාට දැන් ප්‍රශ්නයක් අහනවා නම් එහෙමත් අහන්න පුළුවන්. දැනට මේ ටික තේරුණාද ඔයගලන්ට? තේරුණා නේද? right. හරි. එහෙනම් අපි යමු තව පොඩ්ඩක් ඉස්සරහට යමු. මොකද්ද අපිට තමයි ඉගෙන ගන්න තියෙන්නේ කියලා බලමු. right. ඔන්න දැන් මේ සිස්ටම් එක මේකම තමයි set of interrelated entities that compound work together. right. දැන් සිස්ටම් එකක තියෙනවා පුතේ සිස්ටම් එකක ඇත්තටම තියෙනවා මෙන්න මේ කොටස් ටික. ඒ කියන්නේ සිස්ටම් එකක් ගත්තාම ඒ සිස්ටම් එකට ඉන්පුට්ස් එන්න ඕනේ. ඉන්පුට්. ඒ වගේම ඒකේ ඇතුලේ ප්‍රොසෙස් වෙනවා. ඊට පස්සේ output එනවා. ඒ කියන්නේ IPO model එකක්. තේරුණාද? ඒක input මොනවා හරි පරිසරයෙන් වෙන්න පුළුවන්, input වෙන්න පුළුවන්. ඒ වගේම process වෙනවා, output එකක් එනවා. ඒක ඔයා දැනගෙන ඉන්න ඕනේ. දැන් අපි ඔතනදී system කඩා ගන්නවා, system classify කරනවා. මෙන්න මේ විදිහට open and closed system, natural and man-made system, living and physical system කියලා. සංවෘත සහ විවෘත පද්ධති, ස්වභාවික සහ කෘත්‍රිම පද්ධති ඔය විදිහට වෙන් කරනවා. ඒත් ඕක බොහොම සරලයි. අපි එක පිටුවක් අරගෙන අපි මේක මේ ක්ලාසිෆයිඩ් කරන ටයිප්ස් තුන ලියවනම් මෙන්න මේ විදිහට ඒක ලේසි. දැන් මේ ඉස්සර අපි simple complex කියලා adaptive non adaptive එහෙම බෙදුවා. ඔයාලට දැනට අපි මේ permanent temporary වුණත් කමක් නැහැ. එහෙමත් බෙදුවොත් කමක් නැහැ. දැන් අපේ සිලබස් එකට දීලා තියෙන ටික තමයි මේ දීලා තියෙන්නේ. මම අයිඩියා එක උත්තරයක් දෙන්නම් ඔයගලන්ට. right? හරි. එහෙනම් ඔයාට මෙන්න මෙහෙම වෙනවා. පොතේ type of system කියලා මෙන්න මේ විදිහට open close වලට එකකුයි man living and අපි බලමු living and physical තුන්වෙනි කැටගරි එක, දෙවෙනි කැටගරි එක natural and man made ඔය විදිහට අපි බෙදාගමු. එතකොට ඔයාට වෙනවා
system types කියලා මේ විදිහට දාගෙන ඒකේ මෙන්න මේ විදිහට කොටස් වලට බෙදාගමු. මෙන්න මෙහෙම බෙදාගෙන ලෑස්ති වෙන්න ලියන්න. right? මෙතන ලියා ගන්න පුළුවන් පුතාට open and close කියන එක. මෙතන open and close. හරි. දැන් ඔයාලට තේරෙනවා මෙන්න මේ හැඩයට දාගන්න මේ ඊට පස්සේ categories ටික natural, man-made, living and physical. Right. ඔය විදිහට category කරලා අපි examples උත් එක්ක යමු මේක ඉගෙන ගන්න. මෙතනදී open close එක ගැන ගොඩක් දේවල් පුතාලට ඉගෙන ගන්න තියෙනවා. දැන් ඔහොම chart එක දාගන්නකො මුලින්ම. right. මෙන්න තියෙනවා මාතෘකා ටික නැවත බලා ගන්න. right. එතකොට open close ලස්සනට බෙදා ගන්න. ඒ කියන්නේ විවෘත සංවෘත කියන එක. ඊළඟට natural, man made. natural කියන්නේ ඉබේ හදන ඒවා. man made කියන්නේ කම්පියුටර් එක, බයිසිකල් ඒ වගේ මිනිසා හදන ඒවා. living කිව්වහම අපිට ගන්න පුළුවන් human කියන්නේ system එකක්, living system එකක්. physical කිව්වහම පස්සට solar system එක ගන්න පුළුවන්. right? right. එතකොට open close ගැන මුලින්ම අපි කතා කරන්න යන්නේ. right. අපි මේ open close කියන system දෙක ඇත්තටම මට මෙන්න මේ විදිහට විස්තර කරොත් ලේසි. මේ තියෙන බාහිර පරිසරය නම් මේ තමයි environment එක නම් පුතේ. open system එකක බාහිරෙන් එනවා inputs මේක පුතේ process වෙනවා. ඇවිල්ලා බාහිර පරිසරයට output දෙනවා. උදාහරණයක් ගත්තොත් ස්වසන පද්ධතිය ගත්තොත් බාහිර පරිසරයෙන් ඔක්සිජන් අරගෙන කාබන් ඩයොක්සයිඩ් නිදහස් කරනවා. එහෙනම් it's a open system. තව විදිහකින් කියනවනම් it's interact with its environment. බාහිර පරිසරයේ සමග සම්බන්ධතා පවත්වයි. එතකොට මේක නම් system boundary එක මම මේ ඇඳලා තියෙන system boundary එක නම් ඒ boundary එකෙන් එළියේ ඒ කියන්නේ මේක නම් ඔය system එක මම මෙහෙම ඇඳොත් මේ නම් ඔය system එක මේ ඇඳලා තියෙන system එක නම් මේ බාහිර පරිසරයෙන් ඇතුළට එනවා process කරනවා බාහිර පරිසරයට output කරනවා. මේකට ගන්න පුළුවන් ස්වසන පද්ධතිය, ආහාර ජීර්ණ පද්ධතිය, digestive system එක ගන්න පුළුවන්. ඇයි අපි බාහිර පරිසරයෙන් ආහාර ලබාගෙන බාහිර පරිසරයට නිකුත් කරනවා නැවත බහිශ්‍රාවය කරලා. right? ඒකින්ද ඒක ගන්න පුළුවන්. ඒතර ඒ අයිඩියා එක තමයි ඒක. right. ඒතර ආ චිත්‍රය ඇඳගත්තාම මෙන්න මෙහෙම අඳින්න. ඉන්පුට් තියෙනවා සිස්ටම් එක මේක බාහිර පරිසරයෙන් ඔයා ඉන්පුට් ගන්නවා බාහිර පරිසරයට නැවත නිකුත් කරනවා. එතකොට ඕක මේ සිස්ටම් එකේ බවුන්ඩරි එක නම් මේ පෙන්වන්නේ සිස්ටම් එක නම් මෙතන තියෙනවා ඉන්පුට් බාහිර පරිසරයට සම්බන්ධයක් නැතුව එකක් වන නේද? මේ බඩක් කියන දැක්ක ඔගොල්ලෝ මියුට් කරන්න පුතාලා මියුට් කරන්න මේ ඩිස්ටර්බ් වෙන හින්දා අනික් අයට මට පාඩම එතකොට කරන එක ලේසි වෙනවා මම දැන් ඔයගොල්ලන්ට මියුට් අන්මියුට් කරන මේ පර්මිෂන් දෙන්නේ නැහැ හරි දැන් මේ පැත්ත බලන්න ඔයගොල්ලන්ට මේ පෙන්නලා තියෙන්නේ මම සිස්ටම් එකක ඉන්පුට් කරන හැටි process කරලා පරිසරය මෙතෙන්දී පරිසරයට එළිය පරිසරයට දෙන්නේ නැහැ පද්ධතිය ඇතුළෙම තමයි ඉන්පුට් අවුට්පුට් ඔක්කොම ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් මෙතෙන්දී කරන්නේ environment එකෙන් data අරගෙන process කරලා නැවත environment එකට output මුදාහරිනවා. මෙතන පද්ධතිය තුලම input තියෙනවා පද්ධතිය තුලටම input output දෙනවා. sorry මෙතන input වෙන්න ඕනේ IPO.
right ඔය විදිහට යන්න ඕනේ. එතකොට ඔය අදහස තියෙනවා නම් ලකුණු ගන්න පුළුවන්. මම නැවත ඔයගලන්ට ඒක ඇඳලා පෙන්නන අතර අයිඩියා එක ගන්න පුළුවන්. හරි මම මේ ඇඳලා තියෙන්නේ මොකක්ද කියලා මුලින්ම බලමු. මේ තියෙන්නේ බාහිර පරිසරය. මම බාහිර පරිසරය මේ විදිහට ඔහොම ඇඳලා පෙන්නන්නම්. මේ බාහිර පරිසරය. එතන සිස්ටම් එකක තියෙනවා මොකද්ද? බවුන්ඩරි එකක් තියෙනවා. ඔය කියන ක්ලෝස් සිස්ටම් එක ක්ලෝස් සිස්ටම් නම් මොකද්ද අනිවාර්යෙන් බාහිර පරිසරයත් එක්ක සම්බන්ධකම් නැහැ. එහෙනම් ඉන්පුට් පරිසරයේ තුලම ප්‍රොසෙස් පරිසරයේ මේ සිස්ටම් එක තුලටම යනවා. මේ සිස්ටම් එක තුලටම අවුට්පුට් එන. කියන්නේ බාහිර පරිසරයත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. No interact with its environment. කිසිම සම්බන්ධයක් නැහැ. එයා පද්ධතිය තුලින්ම ඉන්පුට් ගෙන පද්ධතිය තුලටම දානවා. එතකොට අපි බලමු මේ කියනව නම් ඔය බවුන්ඩරි එක එළියෙන් තමයි ඉන්පුට් එන්නේ. මෙතන ප්‍රොසෙස් වෙනවා. එළියට තමයි අවුට්පුට් වෙන්නේ. දැන් ඔයාලට මේ රූප දෙක දැම්මම මේ ඕපන් කියන එක ගැන අයිඩියා එකක් එනවා. මේ ඕපන් සිස්ටම් විවෘතයි පද්ධතිය. ඒ කියන්නේ බාහිර පරිසරයෙන් ඔයා තොරතුරු ගන්න, දත්ත ගන්නව ඇතුළට අරගෙන ඔයා ප්‍රොසෙස් කරලා බාහිර පරිසරයට මේක මුදා හරිනවා. එතකොට බහුතරයක් පද්ධති ඕපන් සිස්ටම්ස් වෙන්න ඕන. ක්ලෝස් සිස්ටම් කියන්නේ පද්ධතිය තුලම. ඒ කියන්නේ පද්ධතියේ බවුන්ඩරි එක ගත්තොත් සීමාව ගත්තොත් ඒ සීමාවෙන් ඇතුලේ තමයි ඉන්පුට් සහ අවුට්පුට් දෙකම තියෙන්නේ. දැන් අපි මේක ලස්සනට ලියාගමු රූප සටහන් දෙක ඇඳ ගන්න මේ විදිහටම. මේ කළු පාට සීමාව දාගන්න සිස්ටම් එකේ බවුන්ඩරි කියන එක දාගන්න. සිස්ටම් බවුන්ඩරි කියලා ලියා ගන්න. එතකොට ඔයා දන්නවා මොකද්ද මම මේ කියන්නේ කියලා. right අපි ඒකත් ලියාගමු දෙපැත්තටම. මම මේකේ පෑන ගන්න අඳුර හොඳට ලියන්න පුළුවන්. මෙතන විතර ලියා ගන්න system boundary. boundary. මේ system boundary කියන එකට ඊතලයේ දාගන්න මෙන්න මෙහෙම. මේ තියෙන system boundary එක, මේ තියෙන system boundary එක. ඊට පස්සේ එළියේ environment එක දාගන්න පෙන්නන්න. දැන් මේ දෙක වෙනස්කම පෙන්නන්න. මේ කතා කරේ open system. open කියනම නම් ඒකේ බාහිර පරිසරයේ සමග සම්බන්ධතා පවත්වායි සිංහලෙන් ලියා ගන්න. ඉංග්‍රීසි මීඩියම් එකේ ලියා ගන්න. interact with its environment. interact with its environment. close ගාව ලියා ගන්න. not interact with its environment. එතකොට ඔය කියන විදිහට මම වෙන පාටක් අරගන්නම්. මෙන්න මේ තැන්වලදී අන්තර් මුහුණක් තියෙන්න ඕනේ. මොකද කතා කරන්නේ මිනිස්සුන්ට. මොකද මේ සිස්ටම් එකත් එක්ක කතා කරන අන්තර් මුහුණක් ගණනාවක් තියෙනවා. එතකොට දැන් අපි ආහාර ජීර්ණ පද්ධතිය ගත්තාම අපිට ගන්න පුළුවන් ආහාර ඇතුළට ගන්න අපිට තියෙන්න ඕනේ මොකද්ද අන්තර් මුහුණක්. ඒතකොට ඒක මුඛය කියලා ගන්න පුළුවන්. ඒතකොට ඒ විදිහටම නාසය ගන්න පුළුවන්. ශ්වසන පද්ධතියේදී ඔක්සිජන් ආශ්වාස කරන්න ගන්න පුළුවන්. right? එතකොට ඔය ඕකෙදිම උදාහරණ දෙකක් ඔයාලට දීලා තියෙනවා පහුගිය papers වලදී. මෙන්න මේ උදාහරණ දෙක අපි යමු ඊට කලින් slide එකට. මේ පෙන්නලා තියෙන්නේ open system එකට මෙන්න දීලා තියෙනවා. මෙන්න closed system එකට දීලා තියෙනවා උදාහරණය. ඒ තමයි blood circular system. මේකට තව උදාහරණයක් තිබුණා ලියා ගන්න. මේකේ උදාහරණ දෙකම ලියා ගන්න. ආහාර ජීර්ණ පද්ධතිය, ශ්වසන පද්ධතිය ගන්න පුළුවන්. මේකට දා ගන්න පුළුවන් රුධිර සංසරණ පද්ධතිය. ඒ කියන්නේ blood circular system. අනික එක nerve system. ඔය දෙකම දීලා තිබුණා උත්තර විදිහට. right. ඊළඟට මම ඔයගලන්ට දෙනවා මේ සම්බන්ධයෙන් ආපු තව ප්‍රශ්නයක්. අපි ඒ ප්‍රශ්නේ කරලා අනිත් අපි මේ දෙකත් ලියාගෙන ඉවර කරමු පුතේ. හරි. අපි අනිත් දෙක ලියමු. natural system කියන්නේ මොනවාද? මම මේක ඉරේස් කරනවා. right. natural system කියන්නේ මොනවාද?
ස්වභාවිකවම හට ගන්න පද්ධති. එතකොට උදාහරණයක් මිනිසා ගන්න පුළුවන්. ඒ වගේම ඔය මිනිසාගේ උපපද්ධති ගන්න පුළුවන්. මොනවද පුතා අපිට ගන්න පුළුවන් blood circular system එක. එතකොට අපිට ගන්න පුළුවන් nerve system එක natural system. man made කියන්නේ මිනිසා විසින් හදන ඒවා. Right? Artificial. Right. Artificial. So that means computer, bicycle, car. ඒ වගේ ඒවා ගන්න පුළුවන්. Right? So ඒවා මිනිසා විසින් හදන පද්ධති. Yes, artificial. Yes, මෙන්න පුතෙක් අහනවා man made කියන එකට අපිට artificial. ඔව් අපි artificial කියලා ලියමු. artificial හරියටම හරි. කෘත්‍රිම artificial system. man made system වෙනුවට artificial කියලා වරහන් ඇතුලේ දාගන්න. හරියටම හරි. මොකද papers වල සමහරක් ඒවා artificial කියන නම තිබුණා. ඊට පස්සේ living system. plant ගන්න පුළුවන්. plant, example plant. ඒ වගේම අපිට තව ගන්න පුළුවන් physical system එකට ගන්න පුළුවන්, solar system එක ගන්න පුළුවන්. ඒ වගේම ඔයගලගේ teaching instruction manual එකේ දීලා තියෙන භෞතික පද්ධතියකට පුස්තකාලය කියලා. right? එතකොට natural system එකට ඔයගලගේ teacher instruction manual නැත්නම් teachers guide එකේ දීලා තියෙනවා natural system එකකට blood circular system කියලා. ඒතර ඒ වගේම man made නැත්නම් artificial system එකකට ඔයාලට ලියා ගන්න පුළුවන් පුතා transportation system එක. ඒ කියන්නේ රටක ගමනාගමන පද්ධතිය ගන්න පුළුවන්. right? ඒ වගේ අපිට හදා ගන්න පුළුවන් examples. right? දැන් අපි ඔය ඉගෙන ගත්ත දේවල් තේරුණාද කියලා බලන්න ඕනේනේ. ප්‍රශ්නයක් දීලා මොන පුතා ඔයාගෙන් අහලා තියෙනවා මෙන්න මේ විදිහේ ප්‍රශ්නයක් 2015. එහෙනම් ලියා ගන්න අවුරුදු 2015 2015 advanced level structured and essay third question එකේ first එක. A part එක Albert Einstein quote energy cannot be created or destroyed. ඒ කියන්නේ ශක්තිය මැවීමට හෝ විනාශ කිරීමට නොහැක. එහෙම කියනවා Albert Einstein. It can only change from one form to another. එක වර්ගයකින් තව වර්ගයකට පරිවර්තනයක් පමණයි සිද්ධ කරන්න පුළුවන් කියලා කියනවා. State whether the process of changing energy from one form to another is a closed system. අහන්නේ මේ කියමනත් එක්ක බැලුවොත් ඔය කියන ශක්ති පරිවර්තනය closed system එකක්ද කියලා අහුවොත් ඔයා උත්තරය දෙන්නේ කොහොමද? Yes, it is closed. පළවෙනි උත්තරේ yes. ඒක close එකක්. right. කොහොමද අපි ඒ උත්තරේ justify කරන්නේ කොහොමද? State a reason to justify your answer. right. අපි බලමු කොහොමද කරන්නේ කියලා. කොහොමද අපි කරන්නේ? right. මෙන්න answer එක පුතේ ඔන්න දැන් A level දරුවෙක් විදිහට උත්තර ලිවීම ගැන හොඳ අවධානයක් ගන්න. අංක 1 තමයි අංකණය. ප්‍රශ්න අංක පිළිවෙලට දැමීම හරියටම සමහර වෙලාවට ළමයා කොච්චර දක්ෂ වුණත් මේ අංක කිරීම නැත්නම් අපිට හොයාගන්න බැරි වෙනවා. එතකොට ලකුණු දෙන්න විදිහක් නැහැ. තේරුණාද? අංක කිරීම අනිවාර්යෙන් අණු අංක කිරීම මේ දේවල් අත්‍යවශ්‍යයි. එතකොට ඒක සෙකන්ඩ් පේපර් එකේ නම් ඔයාට දාන්න වෙනවා. මේකේ නම් මේ ඉඩ ප්‍රමාණය තුරනේ ඔයා කරන්නේ. එතකොට මෙතෙන්දී ආන්සර් එක ලියනවා. මෙතෙන්දී මේ ඉඩේ පමණයි. මේ හරිය ඔයාට ආන්සර් ඉඩ තිබුණත් කරන්න තහනම්. ඒ වගේම structured and essay paper එකේ answers ඔයාට මේක වැරදිලා අපි කියමු මේක ඉඩ නැති වුණා ඔයා කපලා ඔයාට ලියන්න වුණා second paper එකේ කියලා එහෙම ලිව්වට ලකුණු දෙන්නේ නැහැ මේකේ පමණයි ලියන්න කියලා තියෙනවා. එතකොට පුතා පුළුවන් තරම් පරිස්සමට මේ ඉඩ ප්‍රමාණය පාවිච්චි කරලා ලියන්න දැන් ඉඳන්ම පුරුදු කරගන්න 22 අය ඉඳන්ම පුරුදු කරගන්න ඕනේ මේ ඉඩේ ලියන්න. right? හරි. එතකොට උත්තරේ මේ විදිහට යනවා yes or close කියන උත්තරේ තිබුණොත් එක ලකුණක් ලැබෙනවා. ඊට පස්සේ energy cannot be created or destroyed අන්න ඒක ලියුවොත් ලකුණක් ලැබෙනවා. සිංහල මීඩියම් දරුවෝ ශක්තිය මැවීමක් හෝ විනාශ කිරීමක් සිදු නොවේ. Therefore no possibility of new energy coming from the outside අන්න එළියෙන් එන විදිහකුත් නැහැ and destroy energy going out අර විනාශ වෙන ශක්තිය යන තැනකුත් නැහැ.
එහෙනම් මේක මේ ඇතුළෙම වෙන දෙයක්. එහෙනම් it is a closed system. තේරුණා නේද පුතේ? closed system. right. ඔය ප්‍රශ්නේ 2012 දී අහන්නේ මොබයිල් ෆෝන් ගැන කතා කරලා. මම ඒකත් පස්සේ කරන්නම්. අපි බලමු මේ ප්‍රශ්නේ. right. Space station generate oxygen required for its astronauts. ඔයගොල්ලෝ දන්නවා astronauts ලා කියන්නේ කවුද? ගගනගාමීන්නේ. ගගනගාමීන්ලා ඉන්නේ space stations වල. කියන්නේ මේ අභ්‍යවකාශ යානාවල. එතකොට ඒකෙදි අපිට මේ පෘථිවි තලයෙන් ඔක්සිජන් අරගෙන ඒ දේවල් කරන්න බෑ. මේ සිස්ටම් එක ඇතුළේම තියෙන මේ වතුර ජලය මේ විදිහට කඩා ගන්නවා. බලන්න මොකද වෙන්නේ කියලා. oxygen into hydrogen and oxygen. මේ oxygen කඩලා තියෙන හැටි මේ සමීකරණය chemistry විද්‍යාව කරද්දී ඉස්සර ඔයගොල්ලෝ මේක ලියලා ඇති. 2 H2O plus 2H2 plus O2 වලට කැඩෙනවා. මේ මොනවද කැඩෙන්නේ? ජලය. ඊළඟට මිනිසා විසින් දැන් ඔය ඇස්ට්‍රොනට්ස්ලා පිට කරන කාබන් ඩයොක්සයිඩ් මොකද වෙන්නේ? කාබන් ඩයොක්සයිඩ් මොකද වෙන්නේ? මේ හයිඩ්‍රජන් කාබන් ඩයොක්සයිඩ් එකතු වෙලා නැවත ජලය හදලා මීතේන් හදනවා. එතකොට අර මේ මෙතනින් පිට කරන ඔක්සිජන් අර මේ ඇස්ට්‍රොනට් ආශ්වාස කරන්න පුළුවන්. එයා පිට කරන කාබන් ඩයොක්සයිඩ් නැවත මේක ඇතුලේ ප්‍රතිචක්‍රීකරණය වෙනවා. නැවත භාවිතා කරනවා. දැන් මේ දීලම තියෙනවා අපිට සමීකරණ දෙකෙන් හොඳට පේනවා ඉතින්. දැන් මෙතන අහන්නේ මෙන්න මේක open the close the කියලා. මේ state whether the system described above is open or closed. දැන් ඔයාලට තේරෙනවා මේක ඇතුළේමයි මේක සිද්ධ වෙන්නේ. කියන්නේ there's no oxygen coming from the outside. right? මෙතන මේ oxygen ගන්න තැනකුත් නැහැ. ඒ වගේම වතුර කොහෙන් හරි ගන්නෙත් නැහැ. මේ මෙතනම තමයි හදන්නේ. වතුරම නැවත වතුර බවට පත් කරගන්න. right? එතකොට මේකේ ආන්සර් එක මේ විදිහට ගන්න පුළුවන්. yes it is a closed system. ලකුණු දෙකයි. මේකේ ගොඩක් ලකුණු යනවා. Input water is available within the system. මේ input කරන water එක කොහෙද තියෙන්නේ? system එක තුලම තියෙනවා. මේ තියෙන්නේ. ඒ වගේම output oxygen and hydrogen released to the system. Oxygen and hydrogen පද්ධතියට මුදා හරිනවා. එහෙනම් මේ ජලය මෙතනින් මෙහෙට ගන්නවා. අරගෙන නැවත වැඩේ කරනවා. තේරුණා නේද? right. එහෙනම් අපිට මේ ප්‍රශ්නෙට උත්තරේ ලියන්න මේ විදිහට පුළුවන්. input is available within the system. ඒ කියන්නේ ජලය. ඒ කියන්නේ water. right? ඒ වගේම output oxygen and hydrogen released to the system. oxygen and hydrogen දෙකම මේ පද්ධතිය තුලටම නිදහස් කරනතර දැන් මේක චක්‍රයක්. මේක එළියෙන් කොහෙන්වත් එන්නේ නැහැ. environment එකත් එක්ක සම්බන්ධ නැහැ. දැන් ඔය කියපු questions දෙකම ඔයාට ඒ විදිහටමයි යන්නේ. right? හරි. ඕකෙදි තව ප්‍රශ්නයක් අහලා තිබුණා. බලමු අපි මේ ප්‍රශ්න ළඟපාත තියෙනවද කියලා. ඒකත් කරලම ආවොත් හොඳයි. මගේ මතකේ හරිනම් ඒක 2012 ප්‍රශ්නේ. අපි චුට්ටක් ඒක බලමු. පේපර් එක අරගෙන බලමු. මොකද අර අපි කලින් කරපු ප්‍රශ්නයක් ඒක ඇත්තටම. මේක මම කරා මේ පොඩ්ඩකට ඉස්සෙල්ලා ඔයගොල්ලන්ගේ දෙවෙනි ස්ලයිඩ් එක මේක තමයි. ඒ තමයි 2012 අහනවා. Provide the suitable definition for system using the definition suggest in A above. Show the mobile phone is system. ඒක කරා. දැන් අහන ප්‍රශ්න මෙන්න මේ ප්‍රශ්නෙට මට උත්තරේ ඕනේ. දැන් මෙච්චර වෙලා කතා කරපු system ඔක්කොම closed system එකක්. අහන මේ ප්‍රශ්නේ state whether mobile phone is closed or open. Justify your answer. දැන් මොබයිල් එකට නම් ක්ලෝස් කියන්න බෑ අපිට. කලින් ඉගෙන ගත්ත සිස්ටම්ස් ඔක්කොම ක්ලෝස්. හැබැයි මෙතන උත්තරේ වෙන්නේ මොකද? It's an open system. Why? Because it's interact with its environment. අපි බාහිරෙන් ආයත් එක්ක කතා කරනවා. එතකොට මේක බාහිර පරිසරය සමග සම්බන්ධකම් පවත්වන සිස්ටම් එකක්. එතකොට ඒක අපිට ගන්න වෙන්නේ it's a
open system. Why? Because it's interact with its environment. දැන් මෙච්චර වෙලා කතා කරපෝ එයා space shutter එකයි එතකොට energy transformation එකයි ඒ දෙකම වැටෙන්නේ close වුණාට මේක නම් open system එකක් වෙනවා. හරි දැන් අපි ප්‍රශ්න දන්නවා කීපයක්ම දන්න. ඔන්න දැන් ඊළඟ ප්‍රශ්නේ. ahane human brain gathot it's also system and again computer. Shall we compare human brain and computer? ඒ දෙන්නටම තියෙනවා IPO ඒ කියන්නේ input වෙනවා යාට process කරනවා ඇතුලේ ඒ වගේම output කරනවා. එහෙනම් both process data example එකක් මිනිස්සුත් එහෙමයි. බාහිර පරිසරයෙන් කොහොමද එයා ගන්නෙ? ඇසෙන් රූප, කනෙන් ශබ්දය, නාසයෙන් සුවඳ වගේ අපිට තියෙනවා ඉන්ටර්ෆේසස් ඒවයින් අපි ගන්නවා ඇතුළට. ඒව තමයි ඉන්පුට්ස්. අවුට්පුට් කියන්නේ අපිට මොනවා හරි රූපයක් දැක්කොත් අපි අඳුනගන්නේ ඒ රූපය. එතකොට ප්‍රොසෙස් කරලා අපේ පරණ ඩේටාත් එක්ක යා කම්පෙයාර් කළා මේ මගේ අම්මා, මේ මගේ අක්කා ඒ වගේ අඳුනා ගන්නවා. right? එතකොට ඒ කියන්නේ IPO මොඩල් එකක් ඒකයි. right? හැම ගත්තොත් ඉන්පුට් එකක් අපේ අතේ රස්නි දෙයක් ගෑවුනොත් ටග්ගල අත අයින් කරගන්න. එහෙනම් ඔළුවට සංඥාව ගිහිල්ලා මේක රස්නි කියලා අඳුනගෙන ටග්ගල හරිම ෂණයෙන් අපේ අවුට්පුට් එක තමයි අත ක්‍රියාත්මක වෙනවා ටග්ගල. එහෙනම් කම්පියුටර් වගේම ඉන්පුට් අවුට්පුට් ඉන්පුට් ප්‍රොසෙස් අවුට්පුට් IPO මොඩල් එකක්. ඒ වගේම ඊට අමතරව කතා කරනවා නම් brain එක more intelligent. අපි තමයි computers intelligent කරන්නේ. artificial intelligence system තාම අපි තරම් intelligent නැහැ. අපි තමයි යාළව intelligent කරන්නේ. right? එහෙනම් අපි අපේ මොළය ඊට වඩා intelligent බුද්ධිමත්. ඒ වගේම natural and artificial කියලා කියන්න පුළුවන් because our brain is natural. Computer system is artificial. ඒ වගේම accuracy reliability ගත්තොත් අපිට කතා කරන්න පුළුවන් reliable more reliable කවුද ඒව කතා කරන්න පුළුවන්. ඒ වගේම emotional ඔය වෙනස්කම් එක්ක කතා කරන්න පුළුවන්. බොහොම emotional වෙන්නේ කවුද? human. එතකොට computer no not emotional, right? So there can be you can write any difference and මෙතන සමානකමක් ගැන කතා කරනවා නම් IPO ගැන කතා කරන්න පුළුවන්. අසමානකම් ගැන කතා කරනකොට natural artificial වගේ දේවල් emotional not emotional ඒ වගේ කතා කරන්න පුළුවන්. මෙන්න තියෙනවා තුන්වෙනි open close ප්‍රශ්නය. මේ දීලා තියෙන figure 4.1 is an open system. මම මේක පොතේ ඇඳ ගන්නත් කියලා කිව්වා ඔයගලන්ට. මේ බලන්න system boundary එක dotted line වලින් දාලා තියෙන්නේ. ඉන්පුට් ගන්නවා සිස්ටම් එකෙන් අවුට්පුට් පරිසරයට නිදහස් කරනවා. මේ තමයි එන්වයරන්මන්ට් එක බවුන්ඩරි එකෙන් පිට එන්වයරන්මන්ට් එක. මේ ප්‍රොසෙස් කරන්නේ ඇතුලේ. සිස්ටම් එක බවුන්ඩරි එක කියන්නේ මොකද්ද? සිස්ටම් එකයි බාහිර පරිසරයයි වෙන් කරන සීමාව. හරියට අපේ ගෙදර තාප්පේ වගේ. right? එතකොට using the basic components IPO input process output and the system boundary is given in the figure. Draw a diagram to represent a closed system. ඇඳලා තියෙන open system එක. ඔයා close එක අඳින්න ඕනේ. එහෙනම් close එක අඳින්නේ කොහොමද? close එක අඳිනකොට අපිට දාන්න පුළුවන් මෙන්න මේ diagram එක දාන්න පුළුවන්. මේ තියෙන උත්තරේ. බලන්න close එකේදී මේ input එක ඇතුළට යනවා boundary එක ඇතුළට. මේ බලන්න මේ dotted line එක තමයි මොකද්ද? boundary එක ඇතුලේ තමයි input තියෙන්නේ boundary එක ඇතුලේම තමයි output තියෙන්නේ. ඒ කියන්නේ පද්ධතිය ඇතුලෙන්ම අර ගන්නවා පද්ධතිය තුලටම නිකුත් කරනවා. ඒ කියන්නේ මේක තමයි අපිට close කියන එක තේරෙන්න හොඳම රූප සටහනට මම කලින් ඇඳපු එක. දැන් මේක marking වලදී 2017 අපි mark කරනකොට ළමයි මේ dotted line එක වෙනුවට අමුතු හැඬ දාලා තිබුණා. උදාහරණයක් ඕන්න ඔහොම රවුමක් ඇඳලා තිබුණා. ඒ කියන්නේ මෙන්න මෙහෙම කළා රවුමක් අසර දාලා තිබුණා. එතකොට රවුම දැම්මට කමක් නැහැ. ඔයා ලියන්නවා නම් system boundary කියලා. මේ ලියලා තියෙන rectangle නම් system boundary කියන වචනේ අවශ්‍ය නැහැ. මොකද ඒක පෙන්නලා තියෙනවනේ. හැබැයි ඔයා වෙන shape එකක් ඇඳලා තියෙනවා නම් මෙතන system boundary කියන එක ලියන්න ඕන.
මම නැවත කියනවා මේක අපිට හරි ලේසි හොයාගන්න ඒ තමයි input output process තුනම මේ පද්ධතියේ මේ boundary එක ඇතුලේ ඉන්නවා නම් ඒක close කියලායි කියන්නේ. open කියන්නේ boundary එකට පිටින් input යනවා එළියට ආපහු output යනවා. දැන් තේරුණාද? ඔන්න ඔය කතාව දැන් ඇඳ ගන්න පුළුවන්. right. දැන් අපි බලමු. ඒක තමයි basicsම ටික. දැන් ඔයාලට ප්‍රශ්න අහන්න පුළුවන්. ප්‍රශ්න තියෙනවා නම් අත උස්සන්න. මගෙන් අහලා තියෙනවා information system man-made information system always seems like artificial intelligence or both. Artificial intelligence කියන්නේ පුතා it's a man-made system එකක් artificial intelligence system එකක් නෑ. artificial intelligence කියන්නේ පුතේ අපි intelligent අපේ intelligent කම අපි computer එකට හවනවා උගන්වනවා. එතකොට මොන වගේද දන්නවද? මෙන්න මේ විදිහට අපිට පුළුවන් අපි හිතන විදිහට කම්පියුටරේට හිතන්න පුරුදු කරන්න. හරියට රොබෝ කෙනෙක්ට ඉස්සරහට ඇවිදන් යනකොට බාධාවක් තියෙනකොට අපි කඩාගෙන යන්නේ නැහැ අපි චුට්ටක් අයින් වෙනවා. ඒතර ඒ වගේ අපි අන්තිම පාඩමේදී ඔක කතා කරනවා ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියලා කොටසක් අපිට තියෙනවා ඉගෙන ගන්න. එතනදී අපි කතා කරනවා එයා ඉස්සරහා දැකලා අපේ ඇහෙන් දකිනවා වගේ යාට සෙන්සර්ස් තියෙනවා පුතේ. ඒව තමයි යාගේ ඉන්පුට් ඩිවයිසස්. ඒවයින් දැකලා යා ඒක මග ඇර යන්න පුළුවන් නම් එතකොට එයාට භාෂා කීපයක් අඳුන ගන්න. ඒ වගේ අපි එයාට එක එක ගතිගුණ පුරුදු කරනවා. හරි. එහෙනම් අපි මේ කොටස් ටික තේරුණා නම් අත උස්සන්න. තේරුණා කියලා මම දැනට කරේ සිස්ටම් එකක් අඳුන්ලා දුන්නේ එකයි. ඊළඟට මම කරේ සිස්ටම් එක ක්ලාසිෆයි කරපු හැටි ඒකේ ස්පෙෂලි ඕපන් ක්ලෝස් විතරයි වෙන් කරේ. right මට මෙතනින් කියන්නේ 2022 අදම අහපු අය දැන් සමහර දරුවෝ ඉන්නවා මේක ගිය පාර නිවාඩු කාලෙත් මේක අපි අහලා ඉගෙන ගත්තේ අය. මේක අදම ඉගෙන ගත්තේ අත උස්සන්න චුට්ටක්. අද දවසේ පළවෙනි වතාවට ඉගෙන ගත්තේ අය ඉන්නවද? good right මට කියන්න පුතාලගෙන් ඔය ඒ අයට තේරුණාද? අද අලුතෙන්ම කරපුවට තේරුණාද? තේරුම් නැති අය ඉන්නවනම් මට ආයෙ මතක් කරලා දෙන්න පුළුවන්. කොබාන අද ඉගෙන ගත්තේ පොඩ්ඩක් අත උස්සන්න. අද දවසේ මුල් වතාවටම ඉගෙන ගත්තා. right. දේවියකේ ඉන්න ඒ දුව කියන්න බලන්න කරුණාරත්න දුව. ඔයාලට තේරුණාද පුතේ? චෙක් කරන්න පුළුවන්. මොකද මට ආයි කියලා දෙන්න පුළුවන්. මට කලින් ස්ලයිඩ් එක දාන්න කියනවා අපි බලමු. right මේ තියෙන්නේ කලින් ස්ලයිඩ් එක. right මම දැනට කරපු ටික නැවත කියන්න. මම කරේ මුලින්ම සිස්ටම් එක ඩෙෆිනිෂන් එක කිව්වා. ඒ කියන්නේ set of components සංඝටක තියෙන්න ඕනේ. work together ඒවා එකිනෙක ක්‍රියා කරන්න ඕනේ. ඇයි මේ කරන්නේ? to achieve a common objective or to achieve a task. කිසියම් අරමුණක් ඉටු කරගන්න තමයි මේ සංඝටක එකිනෙක ක්‍රියා කරන්න කියලා කිව්වා. ඊළඟට අපි තව කතා කරා සිස්ටම් එකක තියෙනවා සිස්ටම් ක්ලාසිෆයි කරනවා කියලා කිව්වා. ඕපන් ක්ලෝස් කියලා ක්ලාසිෆයි කරනවා කියලා කිව්වා. එතනදී මේ open close එක තමයි අපි වැඩියෙන්ම කතා කරේ. open නම් interact with its environment, close නම් it's not interact with its environment, right? so ඔන්න ඔය ටික හොඳට තේරිලා 2017 2012 මේ පෙන්නපු 16 ඊට පස්සේ 2015 කියන මේ ප්‍රශ්න වලට උත්තර ලියන්න පුළුවන් නම් ඔයගොල්ලන් මේ අද ඉගෙන ගත්ත ටික ප්‍රයෝජනවත් වෙනවා. දැන් අපි තව පොඩ්ඩක් ඉස්සරහට යමු. සබ් සිස්ටම් කියලා මම ඔයගලන්ට අඳින්න කිව්වා. ඔයගලන්ට දැන් මෙතනදී ඇඳ ගන්න පුළුවන්. එහෙම නැත්නම් මම අර කලින් ඇඳපු තැන මෙන්න මේ විදිහට දාලා මම සබ් සිස්ටම් කියලා ලිව්වේ එකේ මෙන්න දැන් ඔයාට ඒකේ ඩෙෆිනිෂන් එක ලියා ගන්න පුළුවන්. මොකද සබ් සිස්ටම් කියන්නේ
set of elements which is a system itself. System එකේම කොටසක්. System එකේම කොටසක්. Right? ඊළඟට අපිට කියන්න පුළුවන් carried out a part of a system task. Right? එයා system එකේ කොටසක් ඉටු කරනවා. උදාහරණයක් අපිට ගන්න පුළුවන් මිනිසා system එකක් නම් subsystem එක තමයි nerve system. Subsystem එකක් තමයි digestive system. ආහාර ජීර්ණ පද්ධතිය. මිනිසා පද්ධතියක් නම් එම පද්ධතියේ උපකොටසක් තමයි subsystem. දැන් අපි ගත්තොත් nerve system එක ගත්තාම brain එක subsystem එකක්. ඒතර brain එක වෙනම ගන්න පුළුවන්. මොළය, ඒ වගේම සුෂුම්නාව ඒක තව system එකක්. ඊට පස්සේ අක්ෂණ කියලා ඔයගොල්ලෝ අහලා තියෙනවා. ඒ කොටස් ඒ වයින් හැදිලා තියෙන්නේ. අන්තිමට සෛලය කියන එකත් ගන්න පුළුවන් කොටසක්. සෛලෙත් තියෙනවා පොඩි පොඩි කොටස්. අන්න ඒවා තමයි මේ කියන්නේ. එතකොට එහෙනම් කම්පියුටර් කියලා ගත්තාම කම්පියුටර් එකේ computer as a system නම් mouse කියන එක subsystem එක. mouse එක iCal තියෙන. අන්න ඒකයි මේ කියන්නේ. right. ඊට පස්සේ අපි කතා කරමු boundary ගැන. System boundary is a boundary that separates the internal components of a system from external entities. ඒ කියන්නේ බාහිර පරිසරයේ තියෙන සංඝටක වලින් අභ්‍යන්තර පද්ධතියේ අවශ්‍ය කොටස් වෙන් කරන සීමාව අපේ ගෙදර තාප් එකකින් වෙන් කරලා තියෙනවා වගේ. ඒ කියන්නේ සිංහල මීඩියම් අය දාගන්න පද්ධතියේ ක්‍රියාත්මක වන සීමාව සහ ඉන් පිටත පරිසරය වෙන් කරගන්නා සීමාව. ඉන් පිටත පරිසරය වෙන් කරන සීමාව. right. උදාහරණයක් අපි ගමු ස්කූල් සිස්ටම් නම් ටීචර් ස්කෝලේ. student library eva subsystems ගත්තහම parents ලා education department මේ ස්කෝලේ එළියේ කොටස්. එතකොට ඒවා බාහිර පරිසරයේ කොටස්. right? හා. ඊළඟට අපි කතා කරනවා information system එකක් නම් අර IPO model එක ගැන නෙමෙයි කතා කරන්නේ input process output. මෙතන පුටුඩින් තියලා ඉන්නේ මේ මම මේ රෙකෝඩින් එක දාන ගම මෙයාගේ. ඔමින right. හරි මම ඔක්කොම mute කරා පහු right. ඔක්කොම mute right. හරි sessions යනකොට හැකිතරම් mic mute කරන්න ඔයගලන්ට කතා කරාට පස්සේ mute කරන්න ඒක පුරුදු වෙයි. තාම අර ගිය සැරේත් අපි කරනකොට මුල් දවස්වල එහෙමයි. ඊට පස්සේ අපි mute කරාම හරි. right. IPO model එකක් කියන්නේ system එකක්. එහෙනම් මේකේ in කරන්නේ මොනවද data. එළියට ගන්නේ මොනවද out කරන්නේ මොනවද information. So that is the information system. So data is raw things which is observed by all the sensors. ඔක්කොම sense වෙනවා නම් අපිට sense වෙන සියලුම දේවල් data කියලා කියන්න පුළුවන්. උදාහරණයක් උෂ්ණත්වය මගේ හැමට දැනෙනවා. එහෙනම් ඒවට sense වෙන උපකරණ කම්පියුටර් එකේ හදලා තියෙනවා. ඒවට sensors කියලා කියනවා. සංවේදක. ඒවයින් තාපය, උෂ්ණත්වය, ආලෝකය ඔක්කොම මනින්න පුළුවන්. ඒතකොට මේ අපිට මේ පෙනෙන කීබෝඩ් කරන්න පුළුවන් අකුරු ඉලක්කම් විතරක් නෙමෙයි data වෙන්න පුළුවන් මේ අපේ sensors වලට observe කරන්න පුළුවන් ඕනෙම දෙයක්. අපේ පංච ඉන්ද්‍රියන්ට ග්‍රහණය වෙන ඕනෙම දෙයක් data වෙනවා. අකුරු ඉලක්කම් පින්තූර ශබ්දය උෂ්ණත්වය ආලෝක ඔක්කොමත් වැටෙනවා එකට. එහෙනම් ඒවා process කරලා එළියට ගන්න මොනවද අදාළ තොරතුරු. ඒවා හොඳටම decisions ගන්න පුළුවන්. You can take decisions. right. අපේ පළවෙනිම පාඩමේ අපි කතා කරනවා input කියන්නේ මොනවද කියලා output කියන්නේ මොනවද කියලා. input කරනවා අපි මෙතෙන්දි data output කරන්නේ අපි information. එහෙනම් වා මේ diagram එක දාලා data process information. In that case input you data out information. right. එතන මොකද්ද process කියන්නේ set of instruction to turn data into information. මොනවා හරි උපදෙස් දෙනවා දත්ත අරගෙන තොරතුරු බවට පත් කරන්න. instructions right. එයා කියනවා ඔයා
අපි හිතන්නකො සරලම උදාහරණයක් ඉන්ෆර්මේෂන් සිස්ටම් එකක ඔයාගේ ඉස්කෝලේ ලකුණු ලැයිස්තු හදන එක. එතකොට මොනවද ඩේටා වෙන්නේ? ළමයින්ගේ නම් ටික, විෂය නම් ටික, ලකුණු ටික. ඒව ලස්සනට ප්‍රොසෙස් කරන්නේ කොහොමද? විෂයන් තුනේ ලකුණු එකතු කරනවා, marks 1, marks 2, marks 3, physics, ICT, combined maths එකතු කරලා එකතුව දානවා, සාමාන්‍ය අගය දාලා හදනවා. මෙතන ලස්සන මොකද්ද? mark sheet එකක් හදලා දානවා, ළමයින්ගේ ලකුණු දාලා පළවෙනියා දෙවෙනියා ඔය විදිහට දාගෙන යනවා. So that is information and you can take decision on that. අපිට තීරණ ගන්න පුළුවන් ළමයි කී දෙනෙක්ට උදව් කරන්න ඕනද? 75ට වඩා වැඩි වෙන්න තව ගොඩක් අය ඉන්නවද? 30ට වඩා අඩු දරුවෝ ඉන්නවනම් මොනවද අපිට කරන්න පුළුවන්? මයින්ඩ් මැප් දීලා ඒගොල්ලන්ව ඉක්මනට නැවත උඩ මට්ටමට ගන්න අපි කොහොමද කරන්න ඕනේ? අපිට තීරණ ගන්න පුළුවන්. පාසලේදීත් අපි මේ වගේ ලකුණු විශ්ලේෂණය කරලා තීරණ ගන්නවා. right? ඔන්න මතකද අර කලින් ප්‍රශ්නේ මම මේක ඔයගලන්ට ඕපන් කළාම පෙන්නවා state whether mobile phone is a closed or open මේක අපි කතා කරා. ජංගම දුරකථනයක් කියන සංගෘත පද්ධතියක්ද විවෘත පද්ධතියක්ද? මේක උත්තරේ වෙන්නේ yes it is a open system. Why? Because it is interact with its environment. එය විවෘත පද්ධතියකි හේතුව බාහිර පරිසරය සමග සම්බන්ධතා පවත්වයි. මේකත් අපි කරපු ප්‍රශ්නයක් 2015 වාට ලියා ගන්න වෙනවා. මේ අපි සිංහලෙන් නුත් දාලා තියෙනවා මේ 2017 අවුරුද්දේ මේක මම ලියන්නම් 2017 අවුරුද්දේ අන්තිමම ප්‍රශ්නේ මේක ස්ට්‍රක්චර්ඩ් එකේ 4 වෙනි එකේ ප්‍රශ්න තමයි මේ තියෙන්නේ. මේ තියෙනවා ආටිෆිෂල් and නැචරල් වලට හොඳ උදාහරණයක්. මේක ගන්න පුළුවන් අපිට වෝටර් සයිකල් එකක් ගන්න පුළුවන් නැචරල් එකකට. ආටිෆිෂල් එකකට රොබෝ කෙනෙක් ගන්න පුළුවන්. right. ඊළඟට මම තීරණය කරා ඔයගලන්ට මේ ඉන්ෆර්මේෂන් සිස්ටම්ස් බෙදනවා. දැන් අපි ඇඳගත්තනේ අර මෙන්න මෙතන ඇඳගත්තනේ data process කරලා information කියලා අපි ඇඳගත්තනේ රූප සටහන. ඕකෙදි පුතේ මේ process කියන කෑල්ල එක්ක computerized වෙන්න පුළුවන්, එක්ක man made වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒක දෙකකට බෙදන්න පුළුවන්. එතකොට manual system කියන්නේ අතින් කරනවා. ඒ කියන්නේ you can use file cabinets, manual procedures. ඒ කියන්නේ file cupboard ගන්න පුළුවන්, papers, pencil අරගෙන අර ඉස්කෝලේ ටීචර් රෙජිස්ටර් එක මාක් කරනකොට අපි අත උස්සන්නේ ඉන්නවා කියලා අන්න ඒක manual system එකක්. ඒතර අපි බබා ළමයා ඉන්නවද කියලා බලලා, දරුවා ඉන්නවද කියලා බලලා ඉස්සරහින් එක කියලා දානවා. නැත්නම් බිඳුව කියලා දානවා. ඒතර ඔන්න ඔය ක්‍රමයේ manual system එකක්. school registration and attendance system. ඒ වගේම කම්පියුටර් බේස් එකකට ගන්න පුළුවන් ෆින්ගර්ප්‍රින්ට් එකක් තියලා ඉවරලා අපිට පුළුවන් දැන් අපි අස්සම් කරනවා වෙනකොට අපි අස්සම් කරන වගේම දෙයක් කරනවා. මොකද කියන්නේ ෆින්ගර්ප්‍රින්ට් එක තියෙනකොට ඒක ඇකියුරේට්. මම හරියටම එන වෙලාව 7:15 නම් 7:15ට මං ආවා කියලා වැටෙනවා. right? එහෙනම් කම්පියුටර් බේස් and manual information system අතර වෙනස ගැන අහුවොත් මේ පෙන්නලා තියෙන්නේ chalk method කියන්නේ අපි අර හුණු කූරෙන් උගන්වන ක්‍රමය. මේ පෙන්නන්නේ මේ වගේ කම්පියුටර් හරහා උගන්වන එක. දැන් බලන්න මේ වගේ වෙලාවක අපිට මේ වගේ ක්‍රමයක් නොතිබුණා නම් අපිට ආයි ඔයගොල්ලෝ මං ගාවට එනකම්ම මට ඔයගලන්ට උගන්වන්න විදිහක් නැහැ. එතකොට කම්පියුටර් බේස් සිස්ටම් එකක් තිබුණු නිසා අපිට නෙට්වර්ක් ටෙක්නොලොජි, ඉන්ටර්නෙට්, හાર્ඩ්වෙයාර්, සොෆ්ට්වෙයාර් එහෙම තිබුණු හින්දා අපිට පුළුවන් වෙනවා මේ වෙලාවේ අධ්‍යාපන ක්‍රමය කන්ටිනියු කරන්න. එහෙනම් අපිට කියන්න පුළුවන් මැනුවල් මොනවා හරි කරනවා නම් ළමයින්ගේ ලකුණු හදනවා නම් it is slow and less accuracy. Why? Because more room for errors. මිනිස්සුනේ කරන්නේ ඒ errors එන්න පුළුවන්. ඒ වගේම efficient කියන්නේ කාර්යක්ෂමතාවය අඩුයි. අපි කරනකොට සමහරවිට අපිට ක්‍රිකට් මැච් එකක් එහෙම බැලුවොත් අපි බලාගෙන ඉන්නවා ඒක කාර්යක්ෂමතාවය නැහැ හිමින් වෙන්නේ. හැබැයි මේවා එහෙම නෙවෙයි efficient and more accuracy. ඒ වගේම fast. තව කියන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. computer based system වල less space අඩු ඉඩක් pen drive එකේ හරි system එකම install කරන්න පුළුවන්. හැබැයි ඔයාගේ file cabinet තියන ලොකු cupboard zone එක ඔයගොල්ලෝ දැකලා ඇති. රජයේ සමහර ආයතන වල ලොකු cupboards වල file මෙහෙම තියෙනවා නේද? right. ඒවයි තමයි ගබඩ කරලා තියෙන්නේ. ඒ වගේම පුතා more room for threads. ඒ කියන්නේ security issues එන්න පුළුවන්. මොනවද? වේයෝ කන්න පුළුවන්, වතුර වැටෙන්න පුළුවන්, ගිනි ගන්න පුළුවන්. මෙයාගේ
පාස්වර්ඩ් දාලා පරිස්සම් කරන්න පුළුවන්. හැකර්ස්ලා එහෙම එනවා. නමුත් අපිට පාස්වර්ඩ් දාන්න පුළුවන්. බයෝමෙට්‍රික් ඒ කියන්නේ ඔය ෆින්ගර්ප්‍රින්ට් වගේ ලොක්ස් දාන්න පුළුවන්. ඒ වගේ එන්ක්‍රිප්ට් කියලා අපි ඉස්සරහට ඉගෙන ගන්නවා ක්‍රමයක්. එන්ක්‍රිප්ට් කරනවා, data එන්ක්‍රිප්ට් කරන්න පුළුවන්. ඒ වගේ ආරක්ෂණ ක්‍රම ගොඩක් ගන්න පුළුවන්. එතකොට සිකියුරිටි අතිනොත් අපිට මැනුවල් සිස්ටම් එකකට වඩා සිකියුර් කරන්න පුළුවන් කම්පියුටර් බේස් සිස්ටම් එකක්. right. එහෙනම් අපි අද දවසේ ඔය කොටස් ටික ඉවර කරනවා මම. එතකොට පුතාලට මම නෝට් එක අප්ලෝඩ් කරන්නම්. ඒකත් බලන්න. මේ වෙනකොට නෝට් එක ලියාපු සැටර්ඩේ ක්ලාස් එකේ දරුවන්ට පුළුවන් අප්ලෝඩ් කරන්න. ඒ වගේම අපේ ඉන්ෆර්මේෂන් සිස්ටම් මුළු පොතක්ම අප්ලෝඩ් කරලා තියෙනවා. 2020 අක්කා කෙනෙක් පහන්නේ අක්කා. එයාගේ නෝට් එක ලස්සනයි, පිළිවෙලයි. ඒ නෝට් එක ඔයගොල්ලෝ පාවිච්චි